අයබෝත් දරුවනේ 10 වන 11 වන ශ්‍රේණියේ දෙවන වාරයට ඔබට ලබා දුන් පළවෙනි පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ තිබෙන නිබන්ධනයේ තියෙන ගැටලු වල පිළිතුරු සාකච්ඡා කිරීමටයි මේ අපි සූදානම් වෙන්නේ. ඒ වාතයේ තියෙන්න ඕන 11 වන ශ්‍රේණියේ පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ තියෙනවා පළවෙනි ගාන කියවන්න බලන්න දරුවනේ. රුපියල් 12000 වාර්ෂිකව 112 වැල් පොලියට ණයටගත් අය වසර 3ක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. කෙලින්ම අපි අහන්නේ මේ වැල් පොලි දාන කෙලින්ම මුළු මුදල නිසා මා කොටස් වශයෙන් හදන්න උමනාවක් වෙන්නේ නැහැ. ඔබ කල යුත්තේ වසර 3ක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. ඒ සඳහා අපි දරුවන්ට ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ණයට ගත්තේ රුපියල් 12000යි 112 නිසා 100 වැඩි කිරීම 112 ඒවා 3ක් දාන්න. හේතුව වසර 3ක් අවසානයේ ණය නිදහස් වෙන්න අවශ්‍ය කරන මුළු මුදල සොයන නිසා 100ට 112 ඒවා 3ක් ඇතුළත් කරන්න. ඒ වගේම 12000 වෙන්නේ ණයට ගත්ත ටික. මෙන්න මේක සුළු කරපු හැටි දරුවනේ වසර 3ක් අවසානයේ ගෙවන්න වෙන මුළු මුදල අපිට ලැබෙනවා. ඒ අනුව මේ බිංදු දෙකයි මේ බිංදුවයි සුළු කළා. අවසානයේ 12 වැඩි කිරීම 112 වැඩි 112 වැඩි 112 බෙදන්න තියෙනවා දරුවනේ 10 මේ 100ත් මේ 10ත්. අවසානයේ පිළිතුර එන්න ඕන රුපියල් 16859යි 7000. මෙන්න මේක සුළු කරාම එන්න ඕන 16859යි 7000. මේක තමයි පළවෙනි ගැටලුවේ පිළිතුර වෙන්නේ. අපි දැන් යමු දෙවෙනි ගැටලුව දීලා තින්නේ වැල් පොලිය සම්බන්ධයෙන්. හැබැයි ඒ වැල් පොලිය ගැටලුව දරුවන් පොඩ්ඩක් කියවන්න. ඒ පුද්ගලයා අතරමඟදී යම් වෙනස්කම් කළා තමන්ගේ ණයට. ඉස්සෙල්ලා අපි ගාන කියමු. රුපියල් 25000ක් වාර්ෂිකව 115 වැල් පොලියට ණයටගෙන වසර 2ක් අවසානයේ ගෙවීමට ඇති මුදලේ රුපියල් 15000ක් ගෙවා ඉතිරිය තවත් වසර 2ක් අවසානයේ ගෙවා ණයෙන් නිදහස් වෙනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්න තමයි වසර 2ක් අවසානයේ ගෙවීමට ඇති මුළු මුදල. වසර 2ක් අවසානයේ වසර 2ක් අවසානයේ ගෙවීමට ඇති මුළු මුදල. දරුවන් ඒකෙදි කල යුත්තේ 15000ක් ණයට අරන් තියෙනවා 100ට 115 ඒවා දෙකයි දරුවනේ මෙතන ගන්න. හේතුව වසර 2ක් අවසානයේ ගෙවන්න තියෙන මුළු මුදලයි අපෙන්. ඒ අනුව මේ කොටස් ටික සුළු වුණාම බලන්න බිංදු දෙකට බිංදු දෙකයි බිංදුවට බිංදු යකුණා 15 වැඩි කිරීම 115 වැඩි කිරීම 115 බෙදීම 10. මේකේ උත්තරේ දරුවන්ට ලැබෙනවා රුපියල් 33000. මෙතන ගැටලුව පොඩි වරදක් වෙලා තියෙනවා. ඒ තමයි මෙතන රුපියල් 25000ක් ණයට අරන් තියෙන්නේ. ඒ අනුව 33000 62යි 750. 33000 62යි 750 වසර 2ක් අවසානයේ ගෙවන්න තියෙනවා. වසර 2ක් අවසානයේ ගෙවන්න තියෙන මුදල 33000 62යි 750. මේ 33000 62යි 750 තියෙනවා. ඒ අනුව ඉදිරියට යන ණය මුදල. ඉදිරියට යන
ණය මුදල වෙන්නේ මේ රුපියල් 33062.50න් මොහු රුපියල් 15000ක් ගෙවනවා. එතකොට ඉදිරියට යන ණය මුදල වෙන්නේ දරුවන් බලන්න රුපියල් 18062.50. ඒ පාර මේ ණය මුදල මොහු ගෙවන්නේ තවත් වසර දෙකක් අවසානයේ. ඒ අනුව අවසාන වශයෙන් අවසානයේ ගෙවීමට ඇති මුළු මුදල වෙන්නේ මෙන්න මේ රුපියල් 18062.50ට මොහු එතන ඉඳන් අවුරුදු දෙකක් ගෙවන්න ඕන. 100ට 115 වේවා දෙක. අවසානයේ මේ ටික සුළු කරාම දරුවනේ ළමයින්ට ලැබෙන්න ඕන රුපියල් 23870 රුපියල් 23887යි 750. රුපියල් 23887යි 766. 766 ගෙවුවහම සම්පූර්ණයෙන්ම අවසානයේ ණයෙන් නිදහස් වෙන්න. මෙන්න මේකයි ගැටලුව. බලන්න. වසර දෙකක් අවසන් වෙනකොට උඩ තියෙනවා රුපියල් 33062.50. මොහු මේකෙන් රුපියල් 15000ක් ගෙවුවහම ඉදිරියට මොහු ණය වෙන්නේ. ඉදිරියට යන ණය මුදල වෙන්නේ රුපියල් 18062.50. මේකට ඉදිරි වර්ෂ දෙකක් යනවා මොකට මේකෙන් ණය නිදහස්. ඒකද වැල් පොලියට අරන් දෙන්නේ යලි වැඩි කරනවා 100 වේවා දෙක. අවසානයේ සුළු කළ බලනකොට රුපියල් 23887.60. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ වසර දෙකක් අවසානයේ ණය නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල කොපමණද? අවසාන ණය නිදහස් වීම සඳහා ගෙවිය යුතුමට ඉතුරු මුළු මුදල රුපියල් 23887.60. මෙම ණය මුදල සඳහා මොහු ගෙවා ඇති මුළු පොලිය සොයන්න කියලා. අන්න එතනදී සිදු වෙන්නේ දැන් බලන්න මොහු අතරමඟදී ගෙවනෝ 15000. අවසානයේ ණය නිදහස් වෙන්න ගෙවනෝ 23887.60. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ ගෙවා ඇති මුළු මුදල මගදී රුපියල් 15000ක් ගෙවනෝ දරුවන්ට මතක ඇති වසර දෙකක් අවසානයේ උඩ ණය නිදහස් වෙන ගෙවන්න වෙනෝ 23887. අවසානයේ මේ ටික එකතු කරලා බැලුවාම රුපියල් 38887ක් මොහු සම්පූර්ණයෙන්ම මේ ණය මුදල වෙනුවෙන් ගෙවලා තියෙනවා. රුපියල් 38887. ඒ අනුව ගෙවා ඇති මුළු පොලිය බලන්න දරුවනේ අපි කල යුත්තේ මේ ගෙවලා තියෙන මුළු මුදල වන 38787යි 766ක් තියෙනවා මෙතන අපි දක්වලා තියෙනවා. ඒ 766ක් මෙතනට එකාසු විය යුතුයි. මේකෙන් අඩු කරන්න ඕන මොහු ණයට අරන් තියෙන රුපියල් 25000. ඒක අඩු කරාම තමයි මොහු මේ ණය මුදල වෙනුවෙන් මුළු වශයෙන් ගෙවලා තියෙන මුළු පොලිය එනෝ රුපියල් 13887යි 766. එයන්ව දරුවනේ බලන්න පළවෙනි ප්‍රශ්නේ වසර දෙකක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. දෙවැනි ප්‍රශ්නේ අවසානයේ ණය නිදහස් වීම සඳහා ගෙවන ලද මුදල. ඊළඟට අහනවා මෙම ණය මුදල සඳහා මොහු ගෙවා ඇති මුළු පොලිය රුපියල් 13887යි 766. ඊළඟට අපි යමු මේ ටියුට් එකේ හැටියට ඊළඟට තියෙන්නේ වැල් පොලිය නෙමෙයි. ඊළඟට තියෙන්නේ තුන්වෙනි ගැටලුව විදියට තියෙන්නේ හීනවන ශේෂයට
ගණනය කරන ගැටලුවක්. බලන්න කොහොමද කියවලා. රුපියල් 56000ක් වටිනා ශීතකරණයක් තියෙනවා. මෙන්න ශීතකරණයක් තියෙනවා. මෙහි වටිනාකම රුපියල් 56000යි. මොහු මේ ගෙවනවා රුපියල් 8000ක්. මොහුගෙන් අය කරනවා 120ක වාර්ෂික පොලියක්. 120ක වාර්ෂික පොලියක්. අපෙන් අහනවා මාසික වාරිකයක වටිනාකම. ප්‍රථමයෙන්ම ප්‍රශ්න 7කට පිළිතුරු දෙන්න ඕනේ කියලා අපි මේ පාඩම පැහැදිලි කරන්න කිව්වා. මුලින්ම හොයනෝ ණය මුදල. මේ සඳහා කරන්නේ දරුවනේ 56000න් 8000ක් අඩු. එතකොට 48000ක් එනවා. මොහු ණය වෙලා තියෙනවා මේක ගන්න 48000. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 7කට උත්තර දුන්නා ගැටලුව හැදෙනවා. දෙවෙනි ප්‍රශ්නය තමයි මාසකට ගෙවෙන ණය මුදල. මාසකට ගෙවෙන ණය මුදල. දරුවන් දන්නෝ මාසකට ගෙවෙන ණය මුදල රුපියල් 48000ක් ගෙවනෝ මොහු වාරික 20කින්. මේක ගෙවන්න පොරොන්දු වෙනෝ පුතේ වාරික 20කින්. එහෙනම් 48000 20ෙන් බෙද. එතකොට දරුවන් දන්නෝ මාසකට ගෙවෙනෝ රුපියල් 2400. මේ 2400ක මුදලට පොලිය ගණනය කරන්න. ඒ අනුව තුන්වෙනි ප්‍රශ්නේ මාසකට ගෙවෙන ණය මුදල සඳහා පොලිය. ඒ සඳහා අපි කරන්නේ 2400ට 120යි වාර්ෂිකව මාසික කරන්න ඕනේ හින්දා 12න් බෙද. අවසානයේ දරුවන්ට මේක සුළු කරාට පස්සේ උත්තරයක් එනවා රුපියල් 40ක් ගෙවන්න ඕන මාසකට ගෙවෙන ණය මුදල සඳහා. මාසකට ගෙවෙන ණය මුදල සඳහා රුපියල් 40ක් ගෙවන්න ඕන. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ පුතාලා දන්නෝ මේ වගේ ගැටලුවක මාස ඒකක ගන්න. මාස එකක ගන්න. වාරික 20කින් ගෙවන නිසා 20 21කින් වැඩි කරලා දෙකෙන් බෙද. එතකොට මෙතන එනවා මාස ඒකක 10ක් තියෙනවා. මේ ගැටලුවේ මාස ඒකක 10ක් තියෙනවා. ඊළඟට අංක 5 ගෙවන මුළු පොලිය. ඒ සඳහා කරන්නේ මේ මාස ඒකක ප්‍රමාණය මාසකට ගෙවෙන ණය මුදල සඳහා පොලියෙන් වැඩි. වැඩි කරාම දරුවනේ 8400. අංක 6 ගෙවන මුළු මුදල. ඒ සඳහා කරන්නේ 48000ක් ණයයි ඒකට පොලිය 8400කුත් අය කරාම දරුවන්ට පැහැදිලි වෙනවා 56400ක් ණය වෙනෝ සම්පූර්ණයෙන්ම මේක. ඒ අනුව 56400 වාරිකයක වටිනාකම ගන්න 7 වෙනි එක වාරිකයක වටිනාකම ගන්න අපි කරන්නේ මේ 56000 බෙදනෝ 56400 බෙදනෝ 20. එතකොට දරුවන්ට බොහොම පැහැදිලි වාරිකයක් එනෝ රුපියල් 2820යි. වාරිකයක් 2820යි. වාරිකයක වටිනාකම රුපියල් 2820. ඔන්න මා හැදුවේ 11 වෙනි ශ්‍රේණියේ දරුවන්ට ලබා දීලා තියෙන පළමු නිබන්ධනයේ තුන්වෙනි ගැටලුව. දැන් මම ඊළඟට සූදානම් වෙන්නේ 11 වන ශ්‍රේණියේ දරුවන්ට ලබා දීලා තියෙන හතරවෙනි ගැටලුව සාකච්ඡා කරන්න. හතරවෙනි ගැටලුවේ තියෙන්නේ රුපියල්
2,40,000ක ණය මුදලක්. භාණ්ඩයක් නෙමෙයි, කෙලිම ණය මුදලක්. සමාන මාසික වාරික වලින් වසර 5ක් තුල. එතකොට සම්පූර්ණ ණය මුදලක් මොහු ගන්නේ 240,000ක නැත්නම් 2,40,000. මේක ගෙවනෝ වාරික සමාන වාරික වසර 5කින් කියවම් වාරික 60. මේකට අය කරනෝ 118ක පොලි. පළවෙනි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ. හොයන්න දැන් ණය මුදල වෙන්නේ රුපියල් 240,000. 240,000. දෙක මාසකට ගෙවෙන ණය මුදල හොයන්න මේ සම්පූර්ණ ණය මුදල වාරික 60න් බෙදනවා. එතකොට දරුවන්ට පැහැදිලි වෙනවා මාසකට ගෙවෙන ණය මුදල වෙන්නේ රුපියල් 4,000. තුන්වෙනි ප්‍රශ්නේ මාසකට ගෙවෙන ණය මුදල සඳහා පොලිය හොයන්න ඕන. ඒ සඳහා අපි කරන්නේ 4,000 වැඩි කරනවා. බලන්න 118න් වාර්ෂික නිසා එක මාසික කරන්න 12න් එකෙන් වැඩි කරනවා. ඒ අනුව අපිට ගණනය කරාට පස්සේ අපිට පැහැදිලි වෙනවා මාසකට අය කරන ණය මුදල සඳහා රුපියල් 40ක පොලියක් අය කරනවා. රුපියල් 60ක පොලියක් අය කරනවා. රුපියල් 60ක පොලියක් අය කරනවා. ඊළඟට අපි ප්‍රශ්න 3කට උත්තර දුන්නා. හතරවෙනි ප්‍රශ්නය තමයි මාස ඒකක ගණන. ඒ සඳහා කරන්නේ වාරික ප්‍රමාණය ඊට වඩා වැඩි එකෙන් වැඩි කළා දෙකෙන් දෙක. මෙතන වාරිකේ නෝ පුතේ 1830. වාරික 1830. මාස ඒකක 1830. පහ ගෙවන මුළු පොලිය. ළමයි දන්නෝ ගෙවන මුළු පොලිය හොයන්න මොකද්ද කරන්නේ? මාස ඒකක ප්‍රමාණය මාසකට ගෙවෙන ණය මුදල සඳහා පොලිය රුපියල් 60 වැඩි. ඒ අනුව අපිට එන්න ඕන 1830 වැඩි කිරීම. ගෙවන්න සිද්ධ වෙනවා 1,09,800ක මුදල. අංක 6 ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල. ඒ සඳහා කරන්නේ 240,000කට 109,800ක් එකතු කරනවා. දරුවනේ එතකොට එනවා 349,800. මේ ගෙවන්නේ වාරික 60කි. ඒ අනුව වාරිකයට වටිනාකම ගන්න 349,800 බෙදනෝ 60. දරුවන් බලන්න බිඳුවට බිඳුව කපලා මේක සුළු කරාට පස්සේ එන්න ඕන 5,830. වාරිකයක් වෙනෝ 5,830. රුපියල් 5,830ක වාරිකයක් ගෙවිය යුතුයි. මෙන්න දරුවනේ අපි ඔය හැදුවේ ටියුබ් එකේ 4 වෙනි ගැටලුව. දැන් අපි බලමු ඊළඟට නිබන්ධනේ හදන්නේ 5 වෙනි ගැටලුව. 5 වෙනි ගැටලුවත් මේ තියෙන්නේ මාසික වාරිකයක්. බලමු ඊළඟ ගැටලුවේ අපෙන් අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. හොඳින් කියවමු බලන්න අපි. රුපියල් 40,000ක් වටිනා 5 වෙනි ගාන හදන්නේ. රුපියල් 40,000ක් වටිනා
රූපවාහිනී යන්ත්‍රයක් පළමුව රුපියල් 4000ක් ගෙවා ඉතිරිය එකක් රුපියල් 1725 බැගින් වාරික 24කින් ගෙවා දැමීමට ලබා ගනී. මොහුගෙන් අය කරන ලද අය කළ වාර්ෂික පොලි අනුපාතය සොයන්න. එහෙනම් ඒ ගැටලුව වැටෙන්නේ වාර්ෂික පොලි අනුපාත ගැටලුව. ඒ අනුව රුපියල් කීයද වටින්නේ? රුපියල් 40000ක් වටින. මේ රුපියල් 40000ක් වටින රූපවාහිනී යන්ත්‍රයෙන් පළමුව රුපියල් 4000ක් ගෙවන. ඉතිරිය එක 1725 බැගින් වාරික 24කින් ගෙවා දමන්න ලබා ගන්න. මේකෙත් ප්‍රශ්න 7කට අපි එකිනෙක පිළිතුරු දිය යුතුයි. ඒ අනුව පළවෙනි කාණ්ඩය තමයි ණය මුදල. දරුවන්ට බොහොම පැහැදිලි රුපියල් 36000 40000න් 4000 දෙක මාසකට ගෙවෙන ණය මුදල. ඒ සඳහා කරන්නේ රුපියල් 36000 වාරික 24කින් ගෙවන නිසා 24 බෙදනවා 1500. මාසකට ගෙවෙනවා රුපියල් 1500. ඊළඟට මේ වාර්ෂික පොලි අනුපාත හොයන ගැටලුව වල තුන්වෙනි ප්‍රශ්නේ දරුවන් මතක තියාගන්න. එතනට එන්නේ ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල වෙන්නේ 1725 ඒවා 24. දරුවන්ට එන්න ඕන මේකෙදි ගෙවනෝ 41400ක. ඊළඟට අංක 4 ගෙවන මුළු පොලිය. ඒ සඳහා කරන්නේ 41400න් රුපියල් 36000ක මුදලක් අඩු කරන්න ඕන ගෙවන මුළු පොලිය හොයන්න. ඒක අඩු කරාම එන්න ඕන දරුවනේ අපිට ගැටලුව විදියට ලැබෙනවා පිළිතුර විදියට ලැබෙනවා රුපියල් 5440. 5440. අංක 5 මාස ඒකක ගාන හොයන්න ඕන. මාස ඒකක ගණන. ඒ සඳහා කරන්නේ 24 වැඩි කරනෝ 25න් බෙදනෝ 2. මාස ඒකක 300ක්. 6 මාස ඒකකයට පොලිය හොයන්න. ඒ සඳහා කරන්නේ 5400ක පොලිය මුදල මාස ඒකක 300න් බෙද. එතකොට එනෝ මාස ඒකකයකට පොලිය රුපියල් 10. 7 සූත්‍රයක් තියෙනවා. වාර්ෂික පොලි අනුපාතය සමානයි යටට දාන්න මාසකට ගෙවෙන ණය මුදල රුපියල් 1500. මාස ඒකකයකට පොලි 12න් සහ 100ක 100න් වෙන්න. මේක සුළු කරලා බලන්න පුතාලා දේවි රුපියල් 114.4 අය කරපු වාර්ෂික පොලි අනුපාතය. ඔන්න දරුවනේ මා සාකච්ඡා කරේ දරුවන්ගේ නිබන්ධනයේ 5 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවත් ඔය වගේම ගැටලුවක් තමයි. බලන්න දරුවනේ හයවෙනි ගැටලුවේ තියෙන්නේ රුපියල් 488000ක ණය මුදලක් ගන්න. රුපියල් 480000ක ණය මුදලක් ගන්න. මේ මුලින් ගෙවන
ප්‍රමාණ ගැන කතා වෙන්නේ නැහැ ණය මුදලක් නිසා. එක වාරිකයක් 1875යි. බැගින් 1800 රැඳීම රුපියල් 8750 වාරික වලින් වසර 5ක් තුල සමාන මාසික වාරික වලින් ගෙවනවා නම් එතන වාරික තියෙනවා දරුවනේ 60ක්. දරුවන් එක දන්නවා වසරකට 12යි වසර 5කින් තමයි සමාන මාසික වාරික වලින් මේක ගෙවන්නේ. ඒ අනුව අපෙන් අහන්නේ වාර්ෂික පොලි අනුපාතය. ප්‍රථමයෙන්ම පළවෙනි කාරණාව තමයි ණය මුදල. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. 480,000යි. නැත්නම් 4,80,000. දෙක මාසකට ගෙවෙන ණය මුදල. රුපියල් 480,000 බෙදනෝ දරුවනේ 60. 60න් බෙදපු හැටිය දරුවන්ට පැහැදිලි වෙන්න ඕන. වාරිකයකදී ණය මුදලෙන් රුපියල් 8,000ක් ගෙවනවා. අංක 3 ගෙවන මුළු මුදල. ඒ සඳහා කරන්නේ වාරිකයක් 8,750 බැගින් ගැටලුවේ කියනෝ 8,750 බැගින් 60ක් ගෙවනවා කියලා වසර 5කින් ගෙවනවා. එතකොට සම්පූර්ණයෙන් ගෙවනවා 525,000. අන්න හතරවෙනි ප්‍රශ්නේ අපිට හොයාගන්න පුළුවන් ගෙවන මුළු පොලිය. ඒ සඳහා කරන්න ඕන මෙන්න මේ 525,000න් 480,000ක් අඩු කරන්න. එතකොට දරුවන්ට එනවා රුපියල් 45,000ක පොලියක් ගෙවනෝ මේ කාල සීමාවට. රුපියල් 45,000ක පොලිය. ඒ අනුව ඊළඟට පස්වෙනි ප්‍රශ්නය තමයි මේ වගේ ගැටලුවක මාස ඒකක ගණන. කොහොමද දරුවනේ මාස ඒකක ගණන හොයන්නේ? මාස ඒකක ගණන හොයන්නේ ඒකක 60 61කින් වැඩි කළා දෙකෙන් බෙදලා. එතකොට මාස ඒකක පෙර ගැටලුවේ ආපු ආකාරයටමයි එන්නේ. 1830ක් වෙනවා. 6 මාස ඒකකයකට ගෙවන පොලිය. 45,000 මුළු පොලිය 45,000 බෙදනෝ මාස ඒකක 1,800. එතකොට දරුවනේ මාස ඒකකයකට පොලිය රුපියල් 24,759ක්. අවසානයේ අත වාර්ෂික පොලි අනුපාතය ගන්න යටට දානෝ මාසකට ගෙවෙන ණය මුදල රුපියල් 8,000. ඒකට පොලි අය කළ තියෙනෝ මාස ඒකකයකට 24,759. මේක 12න් සහ 100%න් වැඩි කරනවා. ඉතින් මේවා සුළු කළා අපි පිළිතුර ලබා ගත්තාම 3.69 අය කළ තියෙන්නේ 3.69 වාර්ෂික. උන දරුවනේ මන් දරුවන්ට මේ නිබන්ධනයේ පහුගිය ප්‍රතිශත පාඩමට අදාළ ගැටලු 6ක් ඉදු. ඒ 6ම අපි දැන් සාකච්ඡා කරා. වැල් පොලිය සහ හීනවන පොලිය ගණනය කිරීම. දැන් ඊළඟට මම ඊට පෙර පාඩම් කීපයක සරල ගැටලු ටිකක් දාලා දෙනු බීජ ගණිතයට සම්බන්ධ. මෙතනදී මුලින්ම දීලා තියෙනවා දරුවනේ වර්ග සමීකරණ 5. අපිට කියනවා බලන්න 7 වෙනි ගැටලුව ඇත්තේ වර්ග සමීකරණ. මෙන්න වර්ග සමීකරණ 7 විසඳා. පළවෙනි එකේ තියෙන්නේ x වර්ගය ඍණ 7x ධන 10 සමානයි.
අනිවාර්යෙන්ම අපි 10 වසරේදී කළා කියනවා මේ සාධක යුගලක් බවට පත් කරනවා. මේ ත්‍රිපදයේ සාධක හොයාගෙන එන්න හෙව්වාම එනෝ දරුවනේ x ඍණ 5 x ඍණ 2 සමානයි බිඳුව. මේක වෙනම බිඳුවට සමාන වෙනවා. ඒ වගේම මේක වෙනම බිඳුවට සමාන. මේ කොටස් එහා පැත්තට ගියාම x සමානයි 5 හෝ x සමානයි 2. ඔන්න දරුවන්ට දීලා තියෙන පළවෙනි වර්ග සමීකරණය. මෙන්න දෙවෙනි වර්ග සමීකරණය කියන්නේ x වර්ගයේ ඍණ 49 සමානයි බිඳුව. මේක වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ x ඍණ 7 x ධන 7 සමානයි බිඳුව. ඒ අනුව x සමානයි ධන 7 හෝ x සමානයි ඍණ 7. බලන්නකෝ ඊළඟ වර්ග සමීකරණය 2x වර්ගය ඍණ 10යි x සමානයි බිඳුව. මේකෙන් අපිට පොදු සාධකයක් විදිහට 2x එළියට ගත්තොත් x ඍණ 5 සමානයි බිඳුව. මේ කොටස වෙනම බිඳුවට සමාන කරනවා. ඒ වගේම මේ කොටස වෙනම බිඳුවට සමාන. මේක දෙකෙන් බෙදුනාම x සමානයි බිඳුවයි. මේ 5 එහා පැත්තට ගියාම ධන 5. x සමානයි බිඳුවයි x සමානයි 20 x සමානයි 5. ඊළඟ ප්‍රකාශනය දිහා බලන්න. ඒ තමයි x ධන 2 වර්ගය ඍණ 25 සමානයි බිඳුව. මෙතන වර්ග දෙකක අන්තරයට හදන්න පුළුවන් දරුවන්ට ටිකක් විශාලයි. පළවෙනි එකේනෝ x ධන 2 ඍණ 5. මේ 25 කියන එක ලියන්න පුළුවන් 5 දෙවන බලය. අනිත් එකේනෝ x ධන 2 ධන 5. මේක සුළු වුණාම x ඍණ 3යි. මේක සුළු වුණාම x ධන 7 සමානයි. මෙයා වෙන වෙනම බිඳුවට සමාන කරනවා. සමාන කළ බලන්න පිළිතුරු ටික ලැබෙවි. එකක් එනෝ x සමානයි 3 අනිත් එක එනෝ x සමානයි ඍණ. ඔන්න දරුවනේ ඒ වර්ග සමීකරණය. තව වර්ග සමීකරණයක් දීලා තිනවා බලන්න දරුවනේ. සාධක ස්වරූපයක වර්ග සමීකරණ විසඳීම පමණයි දරුවන් දන්නේ. දැන් ඊළඟ වර්ග සමීකරණයක් අපි විසඳමු. ඒ තමයි x ඍණ 1 වර්ගය සමානයි 36. මේ 36ත් මේ පැත්තට ගෙනාවොත් ඍණ 36 සමානයි බිඳුව. ඒ අනුව අපි මේකේ සාධක ගත්තොත් x ඍණ 1 ඍණ 6. මොකද 36 කියන්නේ 6 දෙවෙනි පද. x ඍණ 1 ධන 6. මෙන්න මෙයයි මාරු වෙනෝ ධන ඍණ ලෙස. අවසානයේ මෙතනින් එනෝ x ඍණ 7යි. අතනින් එනෝ x ධන 5 සමානයි. වෙන වෙනම බිඳුවට සමාන කරමු. x ධන 5 සමානයි. මේක එහා පැත්තට ගියොත් x සමානයි ධන 7 හෝ x සමානයි ඍණ. ඔන්න දරුවනේ මා දරුවන්ට මෙම වීඩියෝවෙන් කරා දරුවන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ ගැටලු 7ක්. දරුවනේ මෙහි තවත් ගැටලු 3ක් තිබෙනවා. ඊළඟ වීඩියෝවකින් දරුවන්ට ඉතුරු ගණන් 3ක් අපි සාකච්ඡා කරමු. ඉතුරු වීඩියෝවකින් ඉතුරු ගණන් සාකච්ඡා කරන අවස්ථාව වෙනකන් ඔබට ආයුබෝවන්.